මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා දර්ශි විදාන ආරච්චි මහත්මිය, චාමර ශෂාන් මහතා සහ දමිරු පුතුණුවන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය මාර්තු 6 වන දිනට පරලෝස පැත්තේ වසර 20ක් ගතවන YVA නන්දසේන විදානාරච්චි පියාණන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. YVA සිරිසේන, එමිලිහාමි නානායක්කාර, UG දයාපාල, පල්ලියගුරුගේ අරුණෝලිස්, කුසුමාවතී මොහොට්ටි, ප්‍රේමවතී අබේවික්‍රම, සුනිල් ජාතුන් ආරච්චි, එරන්සිරි විදානගමගේ, අමරසිරි විදානගමගේ, ඩියෝනිස් විදානගමගේ, කරුණාවතී විදානගමගේ, සුමිත්‍රා විදානගමගේ, ප්‍රේමදාස නානායක්කාර යන මහත්ම මහත්මින් ආදි වර්ග පරම්පරාවේ මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. සුජීවත් වෙසෙන ජිනේන්ද්‍රා, ලතා පෙරේරා, අමරසිංහ යන දෙමාපියන්ද ජී වන්නියාරච්චි මංගලිකා, පල්ලියගුරුගේ වසන්ත, කපුදුව සෝමවතී, කංකානම් පතිරණ, UG හේමවතී, M නානායක්කාර, රත්මලානේ ගුණරත්න, YVA ලීලාවතී, හිඟුරුපත්තල සමරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු සියලුම ඥාතීන්ට ධර්මදේශනය සඳහා සහභාගී වූ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංච ඡින්දේ පංච ජහේ පංච උත්තරී භාවයේ පංච සංඝාතිකා භික්ඛු ඕගතින්නෝති උච්චති තී. මෙම ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක බෞද්ධ මූලික කොට සිටින්නා වූ ප්‍රඥානාලිකා ධර්මදේශනාවන් ප්‍රිය කරන සවන් දෙන සදහැවර පින්නතනිය. තථාගත දේශනාවල මූලික හරය තානුපස්සනා කියලා පෙන්වන්නේ. එහෙම නැත්නම් ඒක තවත් සිංහලට ගත්තම ද්විත්ව ධම්මපරයය කියලා පෙන්වන්නේ. සැබවින්ම එහි පැහැදිලි කරන්නේ මිනිසාට වර්ධින හැටි. මේ වැරදීම කියන්නේ බාහිර වැරදීමක් නෙමෙයි, සංසාරයේ වර්ධින හැටි. දෙවෙනි අංගයෙන් පැහැදිලි කරන්නේ ඒ නිදහස් වෙන හැටි. මේක පිටු 80ක් තරම් දිග සූත්‍රයක තුලත්, පිටු 20ක් තරම් දිග සූත්‍රයක් තුලත්, පිටුවක් තරම් දිග සූත්‍රයක් තුලත්, එහෙම නැත්නම් වචන දෙකක් තුලත් මේ රහස තමයි සංගවා තිබෙන්නේ. ඒක තමයි තථාගත බුදු පියාණන් වහන්සේගේ මේ හෙළිකිරීමේ විශේෂත්වය. පමාව කියන පදයෙන් පෙන්වන්නේම සත්‍යය සසරට අහු වෙන හැටි. ඒක තේරුම් ගත්තා නම් අහු වෙන ආකාරය නොපමාව උන්වහන්සේගේ නිර්දේශයයි. එතන මම සමහර ධර්මදේශනාවලදී කියනවා ගොඩක් බනවන නැහැ. තථාගතයන් වහන්සේ වදාළ පරිදි පමාව තේරුම් ගන්න පුළුවන් නම් ඊට පස්සේ නොපමා වෙන්න වෙනවා ඕන කෙනෙකුට කියලා. මේ ධර්ම කරුණු පැහැදිලි කිරීම හමුවේදී සමාජයේ පවතිනා වූ අදහස් මතිමතාන්තර දේශනා කිරීම පැත්තෙනුත් විවිධයි, වටහා ගැනීම පැත්තෙනුත් විවිධයි. ඒවා කලක් තිස්සේ ආර්ය පුද්ගලයන්ගෙන් අතින් අනාර්ය පුද්ගලයන් අතට යාම නිසා, කෙනෙවත් දැකලා තේරුම් අරන් දේශනා කරන සහ ප්‍රතිඵල නොලබා කටපාඩමින් කතා කරන අය අතරට යාම නිසා මේ වගේ අරුත් හීන වෙනවයි කියන එක අනුපුබ්බේන පුතග්ජනගතෝ හෝති කියන මාගන්ධි සූත්‍ර පාඨයේ සඳහන් වෙලා තියෙනවා. අනුක්‍රමයෙන් පුහුදුන් අය අතරටපත් වෙනවා. එතකොට අපට ඒකේ ගැඹුර දැක ගන්න බැරි වෙනවා. වර්තමානයේ තුලත් මදකින්නේ සාමාන්‍යයෙන් මා හැදුණු වැඩුණු සමාජය තුළ විශේෂයෙන් මේ දහම්මි ගැඹුර වටහා ගන්න බැරිව එහි සරල කරගත්තා වූ බව නිරෝධගාමී ප්‍රතිපදාව වෙනුවට භවගාමී ප්‍රතිපදාවක හොඳ එක තෝරාගත්තා වූ පිළිවෙතක් තමයි සමස්ත බෞද්ධ සමාජය තුළම අපට දකින්න ලැබෙන්නේ. නමුත්
භවගාමී ප්‍රතිපදාවක් අනුගමනය කරන්නට නම් බුදුවරයෙක් පහළ වෙන්න හෝ ධර්ම දේශනා කරන්න ඕන නැහැ. භවගාමී ප්‍රතිපදාව කියන එක වෙනත් ආගම් වලත් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් තේරෙන මිනිස්සු අතින් හොයන්න හමු වෙන දෙයක්. නමුත් බුදුවරු ලෝකෙට එලි කරන්නේ වෙනත් කවුරුත් හොයාගත්ත දෙයක් නෙමෙයි භව නිරෝධගාමී ප්‍රතිපදාව. එනිසා අපි ධර්මස්සවණේදී විශේෂයෙන් ධර්මයට ලැබී වයසෙන් ගත්තම සවන් දෙන්න ඕන. ඒ කියන කරුණ ආශ්‍රයෙන් ඇත්ත පැහැදිලි කරගන්න පුළුවන් වෙන ආකාරයේ හැකියාවක් ඇතුව. අපි එකට කියනවා සුතමේ ප්‍රඥා කියලා. කරුණු පැහැදිලි කර ගැනීමේදී ඇසීමෙන් මේ කරුණු වැටහෙන එකට මේක කියන්නේ. මෙබඳු කරුණක් මුල් කොටගෙන ටිකක් ගැඹුරු ධර්ම දේශනාවක් කරන්නයි මම කාලය ගන්න උත්සාහ කරන්නේ. ධම්මපදෙහි පවතින ගාථාවක් තමයි මාතෘකා පාඨයේ වශයෙන් ලැබුවේ. මේක සිංහල තේරුම නිකන් කියලා ඊට පස්සේ අපි මේකට යමු. මේක තියෙනවා පහේ කතාවල් ගොඩක්. පංච චින්දේ පහක් සිඳින්න. පංච ජහේ පහක් අතාරින්න. පංච උත්තරි භාවයේ පහක් වඩන්න. පංච සංඝාතිකා පහක් අතහැර දමන්න ඉක්මවා යන්න. මේ ටික කරන්න පුළුවන් නම් ඒ කෙනා ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදි කියලා නෑ. ඒක තමයි බුදුන් වහන්සේ වදාළ පංච සංඝාතිකා බික්කු. ඕගතින් නොති උච්චති. එයා සසර තරණය කර කෙනෙක් කියලා කියනවා. මේ පහේවා ඔක්කොම ටික පිළිබඳව මම දන්නවා සමාජයට විවාදයක් තියෙනවායි කියන්නේ. එහෙම නැත්නම් ඒක කරන්න ඕන ආකාරය පිළිබඳවත් සමාජ විවාදයක් තියෙනවා. පංචචින්දය කියලා නෙවෙයි සමාජය ගාන් යුගන්නේ දස චින්දය කියලා. 10ම සිඳින්න ඕනේ කියලා. අපි එතනින් මේකට අවතීර්ණ ඔබට තේරෙනවා එතකොට. දහම් පාසල හෝ පාසල අධ්‍යාපනය සඳහා භාවිතා කළේ නම් බුදු ධර්මයේ විෂයක් වශයෙන් හදාලේ නම් ඔබට අහන්න හම්බ වෙනවා දස සංයෝජන කියලා වචන 10ක්. මේ සංයෝජන 10ම කඩලා නිවන් දකින්න තමයි මේ ඉස්කෝල පොතයි බණ පොතයි සේරම උගන්වන්නේ අපට. අපි ඒකෙන් හිතා ගන්නවා උපතින්ම අපි සංයෝජන 10කට ඔක්කොම බැඳිලා ඇති. ඒ නිසා කඩන්න ඕනේ කියලා. නෑ සංයෝජන වෙනවා කියන එකේ තේරුම තමන් වරදවා ගත්තොත් බැඳෙනවා කියන එක. හොඳයි මේ සංයෝජන කියන වචනේ තේරුම සසරට බැඳෙන කියන අර්ථය. අරමුණේ මුලා වීමෙන් සසරට බැඳෙන. එහෙම ඒක අරමුණක් තුලයි වෙන්නේ. එතකොට මේ මුලා වෙන ආකාර පිළිබඳව හදාළ තථාගත බුදු පියාණන් වහන්සේ මේකට අර්ථ දෙකක් සපයනු ලැබුවා. උද්දම් ඕරම් භාගය උද්දම් භාගය කියලා. සිංහලට ගත්තොත් යට භාගය සහ උඩ භාගය. භාග දෙකක් එකතු වෙලානේ එකක් හැදෙන්නේ. ඒ වගේ ඕරහෙවත් කාම ලෝකෙට බැඳෙන භාගයේ 5යි. උද්දහෙවත් උද්දම් භාගයේ ලෝකෙට බැඳෙන භාගයේ 5යි. එහෙම තමයි මේ 10 හැදිලා තියෙන්නේ. දස ඉමානි බික්කවේ සංයෝජනානි කතමානි දස. මහණනි සංයෝජන 10ක් තියෙනවා. මොනවද 10? ඕරම් භාගයානි සංයෝජනානි. ඒ කියන්නේ කාම ලෝකෙට බැඳෙන 5යි. රුපි අරුපි බඹතලට බැඳෙන 5යි උද්දම් භාගයානි සංයෝජනානි. අපි හිතන් ඉන්නවා එහෙම දේශනා කළේ අපිට ඔක්කොම කඩන්න තියෙන නිසායි කියලා. ඒක තමයි මේ සමාජයේ තේරුම් ගැනීමේ තියෙන දුර්වලකම. උන්වහන්සේට ඒක දේශනා කරන්න උනේ ඇයි? උන්වහන්සේ ගෘහස්ත ජීවිතයේ හිටපු අය ඕරම් භාගයේ 5ට බැඳිලා හිටියා. ගෘහස්ත ජීවිතයේ ඉක්මවා ගිහින් තවුස්දම් රැකපු අය යට 5 යටපත් කරන ගිහින් උඩ 5න් 4කට බැඳිලා හිටියා. 5කටම බැඳිච්ච කවුරුත් හිටියේ නැහැ. එතකොට ඒ බැඳිලා හිටියේ බැවින් ඒ Taman බැඳිලා ඉන්න එකෙන් නිදහස් වෙන්නට කරුණු පැහැදිලි කරන්න ඕන බැවින් සමස්ත සමාජය සඳහා උන්වහන්සේට මේක දේශනා කරන්න වුණා. නමුත් ඒ පිළිබඳ අවබෝධයක් නැති අය සිංහලට පරිවර්තනය කරන්නට යාමේදී ලියන්න කියන්න යාමේදී ලොකු අමාරුවක දාලා තියෙන්නේ අපි. මනුස්ස ප්‍රතිලාභය ලැබුවාම සදාම් හමු වුණොත් සසරෙන් ගැලවෙන්න උත්සාහ කිරීම සුදුසුයි කියලා සඳහන් කරලා තිබෙන එකම සුදුසුකම බුදුන් වහන්සේ වදාරලා තියෙනවා. වෙන මොකවත්ම නෙමෙයි. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කතාවක් නැහැ. මනුස්ස ප්‍රතිලාභයද ලැබිලා තිබෙන්නේ සදාම් හමු වෙන්න ඕන. නමුත් මිනිසා බොහෝ පින්කොට බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබන්නේ අර
දුෂ්ට වූෂණ 8ක් කියලා පෙන්නනවා ධර්මයේ අනුගමනය කරන්න බැරි ස්ථාන 8ක් මේ ලෝකේ සහ බඹලෝ ආදී වශයෙන්. ඒ වයින් මිදී ලබන්නා වූ මේ ඔබ අප ලබා තිබෙනා අවස්ථාවට කියන්නේ ෂණ සම්පත්තිය. ෂණ සම්පatti ලාභීන්ට මිනිස් බව ලැබී තිබෙනවා සදහම් හමු වුණොත් මේ කටයුත්ත කරන්න පුළුවෙනි. නමුත් අපි ෂණ සම්පatti ලාභීන් වෙලා මිනිස් ලෝට ආවහම අපට කවුරු හරි කියනවා නම් ඕක දැන් කරන්න බෑ. ඕක ගිහිනගෙන කරන්න බෑ කියලා. එතකොට අපිව නොමග යැවීමක් නෙමෙයි දෙ කරලා තියෙන්නේ. මන්දයත් මිනිසත් බව ලැබී සදහම් හමුවීම කියන එක උපමාවක් වශයෙන් ගත් කල අර කන කැස් බෑවා අවුරුදු 100කට වතාවක් ජලයේ උඩට ඇවිදින් පතල යට ඉඳලා වියසිදුරින් අහස බැලීම කියන මේ හේතු එකතු වීමට වඩා දුර්ලභයි කියලා පෙන්වලා තිබෙන්නේ. ඒ දුර්ලභංච manussත්තං බුද්ධෝත්පාද දෝච දුර්ලභෝ කියන්නේ ඒකනේ. අර ෂණ සම්පatti දුර්ලභ ෂණ සම්පatti අර බලන්න. ෂණ සම්පatti. ෂණ සම්පත්තිය කියන එක සමාජයේ කොහොම විවරණය කරනවද දන්නේ නැහැ. මම අහලා තියෙනවා වැරදි විදිහට විවරණය කරනවා. නමුත් ඒකෙන් පෙන්වන්නේ බුදුන් ලෝ පහළ වී සදහම් දේශනාවකට තිබියදී ඒ අනුගමනය කරන්න බැරි අවස්ථා 8ක් පෙන්වනවා. සදහම් වැටහෙන්නේ නැති මන්දබුද්ධිකකම එහෙම නැත්නම් වෙනත් තැනක උත්පත්ති ලැබෙන නියත මිත්‍යා දෘෂ්ටික වීම බඹලෝ ඉපදීම ආදී මෙහෙම කාරණා ටිකක් පෙන්වන්නේ. ඒ සියල්ලට ඒ උත්පත්තිය තුළ හිමි නැහැ දහම් අනුගමනය කරන්න. ඒ 8න් මිදෙනවට තමයි ෂණ සම්පත්තිය. 9 වෙනි දුෂ්ට ෂණ 9 වෙනි එක ෂණ සම්පත්තිය. ඒ අයට තමයි මේ අර සමහර පෙන්වන්නේ මේ විශාල පිළිතුරුපත් සංඛ්‍යාවකින් ලොතර යැදීම සඳහා 100ක් තෝරගත්තයි කියලා. ඒ 100න් එක්කෙනෙකුට හම්බ වෙනවනේ. අනිත්තට හම්බ වෙන්නෙම නෑනේ. අන්න ඒ වගේ තමයි සත්ව ප්‍රජාව සියල්ලයි. නමුත් ඒයින් බුද්ධෝත්පාදයක මිනිසත් ලබන අය සීමිත සංඛ්‍යාවක්. ඒ අය අතරින් තමයි කෙනෙකුට මේ එක තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ අවස්ථාව අපට අහිමි කිරීම අපි සසරේ පිරුම් පුරාගෙන ආවා වූ ප්‍රාර්ථනාව බොල් කරන්න දරන උත්සාහයක් නැත්නම් අසාර්ථක උත්සාහයක් බවට පත් වෙනවා. යලිත් අපි ආය සසරට වැටේවි. අර හේතු කවදා එකතු වෙයිද කියන්න බෑ. කොහොම එකතු වුණත් මොකද වෙන්න ඕන? බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා සදා අර ඈත විශ්වයේ තියෙන ග්‍රහ ලෝක තිබෙනවා අපේ ග්‍රහ මණ්ඩලයට ආйти. ළඟ ඒවා නම් මාස කිහිපෙන් හමු වෙනවා. අපි නම් අවුරුද්දකට සැරයක් රව. අවුරුදු 280ක් රවුම ගිහින් එන්න. ඒකට ඒ දුර ඈත වැඩිනේ. ඒ නිසා ආයෙ මොන ගහනවා අඩු වෙන්නේ. අන්න ඒ වගේ බුද්ධෝත්පාදයක සහ සදහම් කියන එක ටිකක් දුර්ලභ ගණේ දෙයක්. ඒ බඳු අවස්ථාවක ඔබ ඉපදිලා ඉන්නකොට ඔබ මවෙක් වෙන්න පුළුවන්, පියෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, ගුරුවරියක් වෙන්න පුළුවන්. නැත්නම් Taman සතු භූමිකාවක වගකීම් තියෙන්න පුළුවන්. කිසිවකින් බැහැර විය යුතු නැහැ. මොකද මේ හැම වගකීමක්ම මිනිසත්කමේ වගකීම්. ගුරුවරයා ශිෂ්‍යයන් හදන්න ඕන, අම්මලා තාත්තලා දරුවන් ආදරෙන් හදන්න ඕන, ස්වාමියා සේවකයන් බලා ගන්න ඕන. ඒකට අමානුෂික වෙන්න කියලා කොතනකවත් බණක් නැහැනේ. නමුත් මේවා කරන්න ගියයි කියලා ඒවා තුළින් සම්පූර්ණ විමුක්තිය හමු වෙන්නේ නැහැ. ආත්ම කතා කරන අතරින් පෞද්ගලික දෘෂ්ටි හැඟීමක් නෙවෙයි, තමා ගලවා ගැනීම කියන අර්ථයේ තමන් ගැනත් හොයන්න ඕන. ඔය ගමන්ම. ඒකට තමයි අපට මේ කියන කාරණා ටික අවශ්‍ය වෙන්නේ. එවුණු තත්වයකදී මොනවද මේ පහ? සිඳින්න ඕන පහ මොනවද? අපහරින්න ඕන පහ මොනවද? ඒ පහ සිඳීම සහ පහක් අපහැරීම සඳහා තමයි පහක් වඩන්න කියලා තියෙන්නේ. ඒ පහක් වැඩිම තුල තමයි අර පහ ඉක්මවා යන්නේ. මේ ඔක්කොම පහේ කාරණා මේ ගාථාවේ තියෙන්නේ. අපි කතා කරමු. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග. මෙන්න තමයි පංච චින්දේ. පහක් සිඳින්න ඕන. මේ පහ සිඳින හැටි මහා කච්චාන මහරහතන් වහන්සේ කොහොමද පෙන්වලා තියෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දර්ශනෙන් ප්‍රහාණ විය යුතුයි. දර්ශනෙන් කියන්නේ බණ ආසා තේරුම් ගැනීමෙන්. එතනින් එහාට අනිත්‍ය භාවනාවෙන් තුනී කරන්න ඉවර කරන්න ඕන. එහෙනම් අන්න අපට සක්කාය දිට්ඨිය S2 පියාණ හිටියට තේරෙන්නේ නැහැ. පොතේ වචනයක් කියවට තේරෙන්නේ නැහැ.
අපි ළඟ මේක තිබෙන බව ධර්ම දේශනාවකින් ශ්‍රවණය කරලා තේරුම් ගන්න ඕන මේකටයි සක්කාය දිට්ඨිය කියන්නේ කියලා. එහෙම නැත්නම් අපි දැනගත්තත් නැතත් සක්කාය දිට්ඨියට බැඳෙන එක කරනවා. උගත් නොඋගත් ස්ත්‍රී පුරුෂ ආගම් ભેදයෙන් තොරව හැමෝම අතින් සිදුවෙන වරදක් ඒක. සක්කාය දිට්ඨියට බැඳෙනවා කියන්නේ සසර ඇවිදින්න හේතුවක් තියෙනවා කියන එක. කුමක්ද සක්කාය කියලා කියන්නේ? සක්කාය කියලා කියන්නේ මේ කය කියලා ඇතැම්හු කියන්න පුළුවන්. මන් ත්‍රිපිටකයේ සාක්ෂි නෑ මේ කය බවට. ත්‍රිපිටකයේ සාක්ෂි පවතින්නේ සක්කාය සූත්‍රය තුල නැත්නම් ධම්මදින්නාවගේ වචනේ මතක් වුණාම කියන්න සූත්‍රය තුල අපේ ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල සිත තුල හැඟීමක් පහළ වෙනවලු. ලෝකයක් ජීවත් වෙන්න අරමුණු ගැනීමක් පහළ වෙනවලු. ඒ අරමුණ විග්‍රහ කරන ආකාරයටයි සක්කාය කියන්නේ. අරමුණ තුළ සිදුවෙන ක්‍රියාදාමයක් තියෙනවා චුල්ල වේදල්ලර සූත්‍රේ නම අරමුණ විග්‍රහ වෙන ආකාරයක් තියෙනවා ඒ ටිකට සක්කාය කියලා කියනවා. එතකොට මොකක්ද අරමුණක් විග්‍රහ වෙන්නේ? ඇසෙන් නම් රූප අරමුණ, කනෙන් නම් ශබ්ද අරමුණ, නාසයෙන් නම් ගන්ධ අරමුණ, දිවෙන් නම් රස අරමුණ. මේ අරමුණ තුළ විග්‍රහය මොකක්ද ධර්මයේ? අරමුණට කියනවා රූප රූපය කියලා. අරමුණට කියනවා ශබ්ද රූපය කියලා. ඒක අපි ඇසෙන් නම් මිතුරා වශයෙන් විඳිනවට හතුරා වශයෙන් විඳිනවට වේදනා කියනවා. අර අරමුණ වේදනාවෙන් විඳිනවා. හතුරා මිතුරා වශයෙන් සහ රූප සංඥාවක් වශයෙන් හඳුනනවට සංඥා කියනවා. ඒ හතුරා හෝ මිතුරා වශයෙන් ගන්නා වූ වෙන් කිරීමට අනුව ඒක ඇති කර ගන්නා වූ ඇලෙනවට ගැටෙනවට සංකාර කියනවා. මේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් උන දේ වෙනස් නොකර දැනගන්නවට විඥාන කියනවා. මෙන්න මෙහෙම අපට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සක්කාය හයක් පහළ වෙනවා. රූප වේදනා සංඥා සංකාර පහත් පහළ වෙනවා. නමුත් මේ පහළ වෙන එකේදී මොකද වෙන්නේ? අපි අපට කැමති පරිදි මේක වෙන් කරන්නට යාමේදී ඇලෙන්ට ගැටෙන්ට මුලාවෙන්ට යාමේදී මේක මමත්වෙන් ගන්නවා. එතකොට සක්කාය දිට්ඨි. අන්න සක්කාය දිට්ඨි කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයට සක්කාය දිට්ඨි කියලා කියන්නේ. එතකොට මේ දිට්ඨි කියන එකේ තේරුම මමත්වෙන් ගත්තොත් ස්කන්ධ පහ ඇති වෙන්නේ නැති වුණාට අනාගත ඵල උපදින්න හේතුවක් ඉතුරු වෙනවා. ඒක තමයි සසරට බැඳෙනවායි කියලා කියන්නේ. මොන අරමුණ අල්ලා ගත්තත් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පවෙන්, පිනෙන්, ධානයෙන් ඒ අල්ලා ගැනීමේදී ඒක මගේ මගේ ආත්ම හේවත් ඔබ හිතුවේ නැති වුණාට නිත්සුකාත්ම කියන හැඟීමෙන් ගන්නවා. ඒක එහෙනම් අරමුණේ මුලාවීම තුලින් අපි සසරට බැඳෙනවා නේද? නැත්නම් සසරට බැඳිලා නැහැ ස්වභාවයෙන් අපි. ඒ හින්දා ඒකට පාලියෙන් වදාරනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. අරමුණ මමත්වෙන් ගත්තාම තමයි මාරයට බැඳෙන්නේ. ඒක තමයි පැවැත්මේ පැත්ත. එතකොට එහෙනම් මේ කය සම්බන්ධ නෑ ඒකට. ඇස කන නාසය දිව කයන් ගන්න ඕනෑ අරමුණක් තුල අරමුණු සක්කාය දිට්ඨිය බැඳෙනවා කියලා තමයි බුදුදහමේ උගන්වන්නේ. එතකොට බැඳෙන්නේ අල්ලා ගැනීමෙන් කැඩෙන්න මොකක් කරන්න ඕන? මේක හොඳට තේරෙන්න ඕන නේද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන දොරවල් හයෙන් අරමුණු ගැනීමේදී ඒ අරමුණ මුල් කොටගත් වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් පහළ වෙන බව මිනිසාට බුදුන් වහන්සේ සංයුත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රය තුල මනවින් පෙන්නලා තියෙනවා. එහෙනම් බලන්න අපි පාසල් ගිහින් සක්කාය දිට්ඨිය කියන්නේ මම මගේ කොට ගත්ත හැඟීම කියලා වචනයක් පාඩම් කරගත්තට මේක තේරෙනවද කියලා? ඒ මම කියන්නේ කයට. මේ මම කියන්නේ අරමුණේ තියෙන මමත්වයට. අරමුණට මොනවද දෙන්නේ? ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය. අපිට නම් ධානය එන්නේ නැහැ කාම ලෝකේ ඉන්නකොට. මේවාෙහි ඇලෙනකොට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. අරමුණේ නේ ඇලෙන්නේ. අරමුණේ මොන දේ ඇලුණත් සසරට බැඳෙනවා. බැඳුනොත් පාපයෙන් බැඳුනොත් අපාගාමී වෙන්න වෙනවා. පිනෙන් බැඳුනොත් කාමසුගතිගාමී වෙන්න වෙනවා. ධානයෙන් බැඳුනොත් බඹලෝ යන්න වෙනවා. අපි එහෙම කියනවටවත් කැමති නෑ සමාජය. අපි ඉතින් පාපයෙන් බැඳෙන එක විතරයි බැඳීම කියලා අනික බැඳීමක් කියලා හිතන්නේ නැහැ. නමුත් ඒක තමයි මේ සත්‍ය తත්වයේ පැහැදිලි නොකිරීමෙන් මිනිස්සුන්ගේ මනස ඇති වුණා වූ විකෘතිය.
අපි කිසි විටකත් මේ සමාජයට අපත් ඇතුළුව යහපත් දේවල් වැරදි කියන්නේ නැහැ. නමුත් යහපත් දේවල් වලට පින කියලා කිව්වොත් පිනේ උපාදානය අපට සතර හදලා දෙනවා. පවේ උපාදානයක් සතර හදනවා, පිනේ උපාදානයක් සතර හදනවා, ධානයේ උපාදානයක් සතර හදනවා. උපාදානයේ පාපයයි. ආරි සත්‍යදී. උපාදානයෙන් මිදීම පිනයි නෙමෙයි කුසලයයි. මෙන්න මේ තැන දක්වා ඔබේ අවබෝධය පුළුල් වෙන්න ඕන සුතමේ ඥානයක් තුළින්, සුතමේ ප්‍රඥාව තුළින්. ඉතින් විචිකිච්ඡා සීලබ්බත පරාමාස විස්තර කරන්න ගියොත් මට පැය මදි වෙනවා. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් තේරුම් කරගන්න ඕන ධර්ම ශ්‍රවණය තුළ බුදුන් දහම් සඟුන් ශික්ෂා පෙර භවයේ මතු භවයේ මේ භවයේ පටිච්චසම්පාදේ. පටිච්චසම්පාදේ කිසි සැකේ මේ රටේ ඔක්කොටම තියෙනවා. මන්දයත් පාසල් අධ්‍යාපන වල පටිච්චසම්පාදය මනාව පැහැදිලි කරලා නැහැ. වචන 12ක් විතරයි අපේ ඇස තුල, කන තුල, නාසය තුල අරමුණේ මුලා වෙන ආකාරය විග්‍රහ කරන්නා වූ දෙයක් තමයි පටිච්චසම්පාදය කියන්නේ. ආත්ම තුනක් සම්බන්ධ කරන එකක් නෙමෙයි. ඇස තුල, කන තුල, නාසය තුල අරමුණක් අරගෙන අරමුණේ රැවටි මුලාවි අතීතයෙන් අරන් වර්තමානයේ විඳ ඉදිරියට තව අවසන් කරන සිද්ධිය ඇහැ තුල ශණයෙන් සිද්ධ වෙනවා. එහෙනම් තමයි ඒකට පටිච්ච සමුප්පාද කියන්නේ. ඒක දන්නේ නැත්නම් පටිච්චසම්පාද ධර්මයේ සුවඥානං. දැනගත්තොත් ඥානං. ඒකට ඒ ගැන සැකේ දුරු වෙන්න වෙනවා. දැක්ක කෙනාට තමයි පටිච්චසමුප්පාදේ අනුලමේ වෙනකොට නිරෝධය දැකලා සතරින් මිදෙන පාරේ යන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම දැන් මේ අපි මේ කතා කරන අරමුණට කිව්වේ ස්කන්ධ පංචකය කියලානේ. ස්කන්ධ පංචකය වුණාම ස්කන්ධ පංචකෙන් පංචකයට මරණයටපත් වෙනවා. අරමුණෙන් අරමුණට තමයි අල්ලා ගැනීමෙන් බැඳෙන්නේ. අරමුණෙන් අරමුණට තමයි අල්ලා නොගැනීමෙන් විදර්ශනා කරන්න ඕන. ඒක අරමුණෙන් අරමුණට කරන්න ඕන දෙයක් නේ. නමුත් මේ අරමුණෙන් මරණට මේ මොහොත භාවිතා කිරීම කියන එක පංචශීලයේ තුල, දස සීලයේ තුල, උපසම්පදා සීලයේ තුල, සාමනීර සීලයේ තුල මොනම ශික්ෂාපද සංවරයක් තුලවත් නැහැ. ඒක තුල පවතින්නේ පුද්ගලයෙක් වශයෙන් උදේ උපන් කෙනා හවස වෙනකන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් මව්කුසෙන් බිහි වුණ කෙනාම ජීවිතාවසානය දක්වා ඉන්නවයි කියලා ඉන්න පුද්ගලයෙක් වශයෙන් සංවර වීම ඇරුණාම මේ අරමුණෙන් අරමුණට සංවලයක් නැහැ. එහෙනම් ඒ ශික්ෂාපද සංවරය තුල පවෙන් ඉවත් දානෙන් ඉවත් වීම සිදු වෙන්නේ නැහැ. ඒ නිසා යහපත් ක්‍රියාකාරකම් කළොත් එහෙම ශික්ෂාපද සංවරය තුල ඊට අදාළව මෙලව මිනිසුන් අතර, පරලොව දෙවියන් අතර පැවිද්දේ ආයවරණ සැබ්බල කියන මේ විපාක හිමිකම් කියන්න සිද්ධ වෙනවා. සීලබ්බත පරාමාසය කියන වචනේ විග්‍රහ කරලා තියෙන ලංකාවේ අපිව බේරලා. ಭಾರತೀಯ සමාජයේ එදා අජවෘත, ගෝවෘත, සුනක වෘත රැකපු අය හිටියා. දැඩි මේ වෘත මගින් මේ වේ කියලා එළුවන් වගේ, ගවයන් වගේ, සුනකයන් වගේ එහෙම නැත්නම් ඒ අර ඉරියව් වෙනස් කරගෙන ජීවත් වෙච්ච එක. දැන් අපි දන්න කාලේ අපේ රටේ නම් ওই අජවෘත, ගෝවෘත, සුනක වෘත මොකක්වත් නැහැ. නැත්නම් අපට සීලබ්බත පරාමාසයේ නැති දෙහ නම් නෑ. ඒ විග්‍රහ කරපු විදිය වැරදි. අජවෘත, ගෝවෘත, සුනක වෘත විතරක් නෙමෙයි සීලබ්බත පරාමාසය කියන්නේ. ශික්ෂාපද සමාදානයක් තුළින් කෙලෙස් නැසෙයි, මට මේකෙන් නිවන් ලැබෙයි කියලා කෙනෙක් විශ්වාස කරනවා නම් ඒක සීලබ්බත පරාමාසය. ධර්මයේ නොයැටෙන බෞද්ධ සමාජයේ ඉන්නේ සීලබ්බත පරාමාසයක් තුළ. ඔවුන් මේ සීලබ්බත පරාමාසයේ ශික්ෂාපද සංවරයේ විපාක ලබන්න පුළුවන්. නමුත් ඔහු සංයෝජනයක් වශයෙන් කැඩෙන්නේ නැහැ, මැදිලා ඉන්නේ. ඒක ඉතින් මම දකින්නේ මෙහෙමයි. ඔය ගැඹුරු ධම් කරුණු පැහැදිලි කිරීමේ හැකියාවක් උපසම්පදාව තුරන් වූ භික්ෂුන් වහන්සේලා ළඟ තිබිලා නැහැ. නියං බිය, යුද බිය ආදී කාරණාවල භික්ෂුන් වහන්සේලා අපවත් වී වදාරණ එක රට යන්නේක කාරණා තුළ සසුන අතුරුදහන් අනතුරකට මුහුණ දුන්නේ අවුරුදු 7-800ක් තිස්සේ. ඒ බඳු තත්ත්වයක් තුළ ගැඹුරු ධම් කරුණු පැහැදිලි කිරීමේ හැකියාවක් නැතුවම එනම් බුදු සමයේ අතුරුදහන් දැන් සද්ධර්මයේ වැඩක් ගන්න බෑ. අපි එහෙනම් ඊළඟ බුදුන් දකින්න යන්න සූදානම් වෙමු කියලා සූදානම් කරපු පාරක තමයි අපේ අද පිනක් දහමක් කරගෙන ඒ පිනෙන් දහමින් මතු සැප ලබන ජීවිතයක් ලබාගෙන අනාගත බුදුන් වහන්සේ හමුවේ සංයෝජන 10 කඩා ගන්න. ඒ පාර ඔය. නමුත් භික්ෂු පරපුර වරුදු 300ක් විතර තිස්සේ ඔය අසරණ සරණ සංඝරාජ නාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා වූ ශාසනික ප්‍රබෝධයේ පියවරෙන් පියවර භාෂා දැනුමෙන්, පාලි දැනුමෙන්, ස්කන්ධ පංචකය දැනුමෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. වර්තමානයේ ඔබට ලැබෙන්නේ මේ පාරම්පරික දියුණුවේ ප්‍රතිඵලය. කවුරුවත් කෙනෙක් ලබා ගන්න එකක් නෙවෙයි ඒක. සාමාන්‍යයෙන් ඔබ අසා තිබෙනවද පරිණාමය කියන එක? පරිණාමය කියන්නේ හොයන පැත්තට යනවා. හොඳ පැත්තටත් යන්න පුළුවන් පරිණාමය, නරක පැත්තටත් යන්න පුළුවන්.
දැන් බුද්ධ කාලීන සමාජයේ පරිණාමය තමයි උපරිමේ බුදුන් වහන්සේ. සත්ව ලෝකයේ පරිණාමය තමයි ආහාර හොයාගන්න යාම තුළ ආහාර පල්ලෙහාව නැති නිසා උඩේව කඩා ගන්න ජිරාෆ්ගේ බෙල්ල දික් වීම කියලානේ උගන්වන්නේ. අන්න ඒ වගේ මේ සියවස් ගණනාවක් තිස්සේ අවුරුදු 1000කට ඉස්සරලා ඉඳලා පරිණාමයේ පරිහානිය පැත්තට වෙලා තිබෙනවා. නමුත් අවුරුදු 300ක ඉඳලා ඒ පරිණාමයේ යහපත් පැත්තට හැරිලා තියෙනවා. මේ යහපත එහෙනම් අවසානයේ දක්වා දියුණු වෙන්න වෙනවා. අපිට බැරි වුණොත් අපෙන් ඉදිරි પરම්පරාව. අපිට බැරි වෙන්න හේතුවකුත් නැහැ. එහෙමනම් ඒකෙදි එළි වෙනවා ස්කන්ධ පංචකේ නම් වූ ධර්මතාවය තුළ තමයි සසරට බැඳෙන්නේ සහ කැඩෙන්නේ දෙකම. ස්කන්ධ පංචකේ පාවිච්චි වෙන්නේ නැහැ ශික්ෂාපද සමාදානයේදී. එතකොට එහෙනම් සීලබ්බත පරාමාසය කියන්නේ ශික්ෂාපද රැකලා මට මේකෙන් කෙලෙස් නැසෙයි කියලා හිතනවා නම් එහෙනම් ඒක සීලබ්බත පරාමාසය. ඉතින් මේ තුන කරුණ අවබෝධයෙන් හිතින් අතහැරෙනවා ඇරුණාම මට පෙන්වන්නකො කවුරු හරි S2 පියාන භාවනා කරලා මේක කැඩෙන තැනක්. ආස කරනවා භාවනා කළා සෝවාන් වෙන්න පුළුවන් කියලා. මහා කච්චායන මහරහතන් වහන්සේ විශේෂයෙන් අටුවා ලියනවා ධර්මයේ රහතන් වහන්සේ නමක් වශයෙන්. අපි ඒවට කියනවා පිටකෝපදේශ කියන වචනේ පාවිච්චි කරනවා, නිත්‍ය ප්‍රකරණ කියලා පාවිච්චි කරනවා. මේවයි උන්වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දැක්මෙන් ප්‍රහාණය වේ. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණයකට අවබෝධයෙන්. දැන් ඉතිරි ඒවා භාවනාවෙන් ප්‍රහාණය කරන්න ඕනේ කියලා. ඊට වඩා දැනුම වැඩි ඇතිව ඉන්නවද වර්තමානයේ? නෑ, වර්තමානයේ පෘථග්ජන සමාජයක් නේ තියෙන බහුතරයක් තුළ. ඒ නිසා අපට ඒ කරුණ පැහැදිලි කරපුවාම තේරුම් ගන්න පුළුවන් වෙන්න වෙනවා. දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයාට මේ තුන එතකොට ඡින්දේ කැඩෙනවා. ඊටු ටික. දැන් පෙන්නනවා කාමරාග ව්‍යාපාද කියන්නේ ලෝභ මෝහ. කාමරාග වලට ඉඩ නැති වෙනකොට තරහ එනවා. අරමුණට එන්නා වූ ලෝභය නැත්තම් අරමුණට එන්නා වූ ද්වේෂය. එහෙම නැත්තම් තව දෙයකින් කතා කරනවා නම් uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං. මේ දෙක උපන් වෙලාවට පරණ පාරේ ගහ ගන්න බැන ගන්න කපා ගන්න කොටා ගන්න එකට මේ මොහොත අනාගත ඵලයක් උපදින හේතුවක් වශයෙන් ඉතුරු කොට අල්ලා ගන්න නැතුව අවසන් කරන්න පුළුවන් නම් අර අල්ලා ගන්න එකට කියනවා ස්කන්ධ පංචකයේ මගේ මම මගේ ආත්මකට ගැනීම හේවත් නිත්‍ය සුඛ ආත්මකට ගැනීම කියලා. අල්ලා ගන්න නැති එකට කියනවා ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් හේවත් අරමුණ අල්ලා නොගෙන අතහැරීම. දැන් මේ ආර්ය පුද්ගලයෙක් වෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කැඩෙනකොට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව දැන් ඔහුට පවතින්නේ බනාසා භාවනා කරන්න. දැන් කාමරාග වෙනවා ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණු උපදිනකොට ඒවැ නොඇලීමෙන් නොගැටීමෙන්. එතකොට අඩක් විතර තුනී වෙනකොට කියනවා මාර්ගඵලලාභී පුද්ගලයා සෝවාන් පුද්ගලයා සකෘදාගාමි තත්වයට එනවායි කියලා කෙලෙස් නැසීම තුළ කාමරාග ව්‍යාපාද විනාශ වුණොත් එහෙම කියනවා අනාගාමී පුද්ගලයයි කියලා. දැන් කාමරාග ව්‍යාපාද නැහැ කියන එකේ තේරුම එතෙක්ම කාමරාග ව්‍යාපාද තියෙනවා. සෝවාන් පුද්ගලයාටත් තරහ එන්න පුළුවන්, සකෘදාගාමී පුද්ගලයාට තරහ එන්න පුළුවන්. නමුත් ඔහු කපාගෙන කොටාන මැරෙන්න පලිගන්න යන්නේ නැහැ. ඒක අහඟීම දැකලා භාවිතයට නොකර අතහරිනවා. ඒ නිසා වත්මන් සමාජයේ සෝවාන් ඵලය හඳුන්වා තිබෙන්නේ කිසි විටක එන්තිත් එන්නේ නැති මාපයක් සිදුවෙන්නේ නැති පුද්ගලයෝ විදිහට නෑ. අදකට බාග. ඔවුන් අතින් සිදුවෙන්නේ නෑ කියලා පෙන්වන්නේ සවදෑරුම් බරපතල අකුසල් පමණයි. මම මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ලේස් වලීම, සංඝ වේදයේ සහ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියව කටින් වෙන මොකවත් සරණං ගච්ඡාමි කියන්න බැරිකම. නැත්නම් අනිත් සුළු වැරදි වෙන්න පුළුවන්. නමුත් උනාට එයා දන්නවා වැරදුනා හදන්න ඕන කියලා පස්සේ. එනිසා මේ සමාජයේ කාමරාග ව්‍යාපාද අනාගාමී වෙනතුරු තියෙනවා කියන එකේ තේරුම ඔය ගිහිගේ ඉන්න පුළුවන් කියන වචනේ තේරුම සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න පුළුවන්, සුදු ඇඳුම් ඉඳින්න බෑ කියන එක නෙවෙයි. එහෙම එකක් තමයි සමාජයේ හිතන් ඉන්නේ. නෑ. අර කාමරාග ව්‍යාපාද පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය නම් Tamanට ඕන නම් හෝ අනිත් කෙනාට සහායිකාවට ඕන නම්. නමුත් ඒක නොදැන නෙමෙයි දැනගෙන. නමුත් දන්නවා මේක සිදෙන්න ඕන බව. ඒකට මෙන්න මේ පහ කැඩෙනකොට ආයේ කාම ලෝකේ උපදින්න චිත්තාභ්‍යන්තරේ හේතු නැහැ. ඒ හැබැයි ධර්මයෙන් ගියොත් ස්කන්ධ පංචකය අනිදුක්ඛානාත්ම කියන ධර්මයේ තේරුම් අරගෙන ධර්මයේ සරණින් ක්ලේශ ප්‍රහාණය කරගෙන ගියොත් දැන්
තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර හමු වෙන්නා වූ ශ්‍රාවකින් ගැන බලන්න උන්වහන්සේට හිටපු ගුරුවරයෝ ගිහි ගුරුවරයෝ ආලාර කාලාමුද්ද ක්‍රාම්පොත්ත. මේ අය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාග මාස කඩාගෙන ගියේ නෑ. කැලේට ගිහින් බලෙන් කෙලෙස් යටපත් කරලා උපදවා ගත්තා ලෞකික ධාන. එතකොට මේ පහ යට කරගෙන ගියේ කඩලා නෙවෙයි. ඒ ලෞකික අපි මේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට මමත්වෙන් අහු වෙනවා වගේ වුන් අහු වෙනවා ධානයට මමත්වෙන්. පළවෙනි ධානයේ රූපාවචර කියනවා ඒක කියලා ඒක නිවන නෙවෙයි කියලා දැක්කොත් අරූපාවචර ධානයට අහු වෙනවා. ඒක තමයි අහු වෙලා හිටියේ. අපේ මම වෙන්නේ පව හෝ පින හෝ දෙකෙන් එකක්. නැත්නම් ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාවෙන් එකක්. ඔවුන්ගේ මම වෙන්නේ රූපී ධානය හෝ අරූපී ධානය. අරූපී රූපී ධාන උපදින්න gedara dora අතහැරලා බණ දන්නේ නැතුව කැලේට ගිහින් කෙලෙස් යටපත් කරලා බලෙන් උපදවා ගන්න ඕන. උපදවා ගත්ත දෙයට තමයි මමත්වෙන් ගත්තොත් බැඳෙන්නේ. දැන් අපිට එහෙමනම් කැලේට යන්න අවශ්‍යතාවයක්වත් නැහැ, කැලේට ගිහිනුත් නැහැ නේ. එහෙනම් කොහොමද අපි රූප රාගයට බැඳෙන්නේ කියන්න මට? මේවා කඩන්න ඕන නම් බැඳෙන්නත් ඕනද මම අහන ප්‍රශ්නේ. තියෙන්නේ සිඳින්න නම් බැඳිලා තියෙන එකක් කඩා ගන්නවා හරන අලුතෙන් බැඳෙන්න ඕනේද? බලන්න මේ බුදු සසුනේ තියෙන අනාවබෝධය තරම. නිහඬව ඉන්නවා ඔක්කොම. ඔය අවුරුදු 2013 ඉඳලා අද දක්වා අවුරුදු 7ක් තිස්සේ 8ක් තිස්සේ මාධ්‍යවල කියනවා. උත්තරයක් නැහැ කායෙන්. උත්තර ඕනෙත් නැහැ. අනුගමනය කරන්න තේරුම් ගත්ත අය ප්‍රතිඵල ලැබෙයි. මොකද මේ නිදානේ ඉන්න අය ඇහැරවන්න පුළුවන් කියනවා, බොරුවට නිදානේ ඉන්න අය ඇහැරවන්න බෑ කියනවානේ. එහෙමත් එකක් තියෙනවා මේ සමාජයේ. ඒ නිසා ඇහුණත් ඇහුන් නෑ වගේ ඉන්නවත් දන්නවා අය. අපි අතින් ලොකු වරදක් සිද්ධ වුණේ දැන් හදන්න ඕනේ කියලා අවංක වෙන්න බැරි නම් එහෙම. සාමාන්‍යයෙන් ඔය අර ගලක කැතකලොත් එහෙම පූසෙකුට වහන්න බෑ කියලා. අන්න ඒ වගේ වුණ වරදක් දන්නවා මේක. ඒ නිසා අපි මේ සමාජයට සත්‍ය හොයනාට කියනවා බය නැතුව. මේ පංච චින්දය කියලා තියෙන්නේ ඒකයි. පහයි කඩන්න තියෙන්නේ. පහක් කඩාගත්ත පුද්ගලයාට මොකද වෙන්නේ? පහක් කඩාගත්ත පුද්ගලයාට ඉතුරු පහ අතාරින්න වෙනවා. ඇයි රූපී ධාන උපදවාගෙන ඒක මමත්වයෙන් අරගෙන ඒක ආපහු අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕනේ නේද? දැන් තථාගතයන් වහන්සේ අරූපී ධාන සම්බන්ධයෙන් සඳහන් කරනවා අරූපී ධානලාභියා අනිත් දුක්ඛ අනාත්ම නැවත විදර්ශනාවට ළඟන්න ඕන තමන්ගේ ධානය කියලා. මේ අරමුණනේ විදර්ශනා කරන්න ඕන. අපිට නම් පාපේ හෝ පින නැත්තම් රූප ශබ්ද නම් රස කාමයේ. ඔවුන්ට ඒක නෑ යටපත් වෙලා උපන්නා වූ අරමුණක් තියෙන්නේ. රූපී ධානයේ අරමුණේ අරූපී ධානයේ අරමුණේ. එහි තිබෙන්නේ ආව සියුම් මමත්වයේ විදර්ශනාවට නගන්න ඕන කියලා පෙන්වලා තියෙන්නේ. ඒ පාරේ යන්නෙම රූපී අරූපී ධාන උපදවා ගන්න අත්කලමතාන යෝගීන්. බුදුබණ ආසා යනවා නම් මේ පාරේ යන්නේ නෑ කවුරුත් මුල පහ කැඩෙනකොට අග පහට බැඳෙන්න දෙයක් නෑ. ඔබ මට සවන් දීලා තියෙනවා නම් මතක ඇති නැත්නම් මතක් කරගන්න. උදකූපම පුද්ගල කියන සූත්‍රයේ පෙන්නනවා සංයෝජන තුනක් කඩාන සෝවාන් වෙනවා, දෙකක් ආගාමී වෙනවා, දෙකක් විනාශ කරන අනාගාමී වෙනවා. අනාගාමී පුද්ගලයා බඹලෝ ඉපදී පිරිනුවම් අඩිනවා. ඉතුරු පහක් කැඩිල්ලක් නැහැ ඒ සූත්‍රයේ. ඒ ධර්මයෙන් ගිය නිසා නේද? ඒ නිසා අපිට මේ උගන්වල දහම් පෙළම වැරදි නේද පොතේ? පාසල් අධ්‍යාපන, දහම් පාසල් අධ්‍යාපන ග්‍රවුන්ඩ් වගේ කටපාඩම් කළාට මේක ප්‍රායෝගික නැහැ. ඒ ප්‍රායෝගිකව ගියේ නැති නිසා තමයි එහෙම පෙළක් හදලා අපි අමාරුවේ දාලා තියෙන්නේ. කොතරම් අමාරුයි කියලා හිතනවාද රූපාවචර අරූපාවචර ධානය උපදවා ගන්න? පස්දොරට අරමුණු නොගැටි මග ඇරලා ඉන්න ඕන. නාරිලතා මලක්වත් මොන ගැහුනොත් එහෙම හිත ඇතුලේ තියෙන රාගය උපදිනවා. ආහාර පාලනය කරන්න ඕන. එහෙම කෙලෙස් බලෙන් යටපත් කරලා උපදවා ගන්න එකක් ඒක අත්කලමතාන යෝගින් කලේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර. අපිට මොකටද අත්කලමතාන යෝගයක් මෙච්චර සද්ධර්මයක් තිබියදී? ඒක තේරුම් ගත්තේ නැති වරදනේ පවතින්නේ. එතකොට එහෙමනම් අපට ධර්මයේ තේරෙනකොට බලමු අපි ඊළඟ සූත්‍රය අරගෙන. කූපම පුද්ගල සූත්‍රයේ විතරද සංයෝජන පහක් කඩාන දුකින් ඈතර වෙනවා කියලා තිබෙන්නේ නැහැ. කේමක කියලා සූත්‍රයක් තිබෙනවා. කේමක භික්ෂුවක්. කේමක භික්ෂුව සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති වෙනවා. උන්වහන්සේ අසනීපෙන් ඉන්නේ. දෙන්න අතර ප්‍රශ්නෝත්තර ක්‍රමයක් යනවා. ඔව් තථාගතයන් වහන්සේ වදාළ සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය දකින්නවද? ඔව්. එහෙනම් ඔබ රහතන් වහන්සේ කෙනෙක්. පිළිතුර එනවා. උන්වහන්සේ කියන නෑ මම රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි.
මේ දිගට සාකච්ඡාවක් යනවා මේකේ. අන්තිමට උන්වහන්සේ මම මෙන්නම් උත්තර දෙන්න කියලා හැරමිටිකුත් අරන් යනවා උන්වහන්සේලා ගාවට. ගිහින් කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග කරුණයින් පස්සේ තව එතන දැන් ඒවැය තියෙනවා ලෝභ දේශ. ලෝභය මම වීම ලෝභ මෝහයි. ද්වේෂය මම වීම දේශ මෝහයි. මෝහ කියන්නේ මුලාව කියන එක. හරිද? ලෝභ දේශ මෝහ නැති මුලාවක් තියෙන අනාගාමී සහ රහත් අතර අන්න එතන මම ඉන්නේ. උන්වහන්සේ වදාරනවා. එතකොට එහෙනම් ඒ මුලාව කැඩෙනකොට අර අරූප රාග කඩන්න දෙයක් නැහැ. දැන් සීල සූත්‍රය අරන් බලන්න. ඒක පෙන්නනවා සෝවාන් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ. ස්කන්ධ පංචකේ අනිත්‍ය දුක්ඛ අනාත්මස් බවට වැටහීම තුල සකෘදාගාමි අනාගාමි අරිහත් වෙන්නේම ස්කන්ධ පංචකේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලලා කියලා පෙන්නනවා. එහෙනම් මේක තේරෙනකොට කවුරු මෙහි ඉගන්නුවත් මම සතර මහා උපදේශ නම් වූ දේශනාශ්‍රයෙන් ධර්ම දේශනාවක් කරලා තිනවා ඔබට ඉදිරියේදී අහන්නම් මේකත් අහලා තේරුම් ගන්න මේක අද විස්තර කරන්නේ නැහැ මම. අපිට හිතින් අතාරින්න පුළුවන්. නමුත් මේ සඳහා වැඩෙන්න ඕන කාරණයක් තියෙනවා. අන්න ඒ ටික අපි තේරුම් ගන්න. මේක ධර්ම ශ්‍රවණය තුළ යලි යලි මෙනෙහි කිරීම තුළ වැඩෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. පංච උත්තරී භාවයේ පහක් වැඩෙන්න ඕන. සිතේ වැඩෙන්න ඕන කාරණා පහක් තියෙනවා. මේවට කියනවා සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා. ඒවා හිතේ වැඩෙන්න ඕන ධර්මතාවයන්. මේ සද්ධා කියලා කියන්නේ ඔය බස් එකේ යනකොට චෛත්‍යයක් දැක්කම නැගිටිනවට එහෙම නෙවෙයි. එහෙමනේ අපේ සද්ධාවේ තරම. ඒකට කියන්නේ ආගම සද්ධාව නැත්නම් නොගැඹුරු සද්ධාව කියලා. මේ ධර්මයේ තේරෙනකොට බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි ඇති වෙන විශ්වාසයක්. ඒක කවුරු හරි වැරද්දක් කරයි කියලා කැඩින්නේ නැහැ. නොපිරිහෙන සද්ධාව. ඒකට කියන්නේ තෙරුවන් පැහැදිලිව හඳුනා ගැනීම තුළින් ඇති වෙන සද්ධාව. දැන් තෙරුවන් හඳුනා ගන්න ගිහින් බුදුන් කියන්නේ පිළිමේ, ධර්මයේ කියන්නේ බණපොත, සංඝයා කියලා හාමුදුරුවෝ කියලා ගේ සද්ධාව වෙන්නේ නැහැ. ඒක අපි හදාගත්ත තෙරුවණක් නේ. නෑ. සැබෑ බුදුන් පංචස්කන්ධයේ අනාත්මය. පිළිමේ හෝ ශරීරය නෙමෙයි. ධර්මය බණපොතේ ගැඹුරින් වෙන්නන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය. සංඝයා මාර්ගඵලලාභී උතුමන්. සංඝ. මේ තමා තෙරුවන් ඇත්තටම. එහෙම නැතුව අපි කතා කරන විහාරයේ ඉන්න පිළිමය බුදුන් වශයෙන්, පොත්ගුලේ තියෙන පොත් ටික ධර්මයේ වශයෙන්, සංඝා වශයෙන් ස්වාමින් වහන්සේලා සංඝයා වශයෙන් තමයි පොත තාමත් අපට උගන්වන්නේ. ඒකයි නොගැඹුරු වෙලා කියලා කියන්නේ. එතකොට අර තෙරුවන් තමයි සසර දුකින් අපව නිමා කරන්නේ. මොකද්ද? අර බුද්ධ ධම්ම සංඝ කියන අර්ථය ආරි සත්‍ය අර්ථය. ඒක අපට නියත වශයෙන්ම සැනසීම ලබා දෙනවා කියලා තේරුණාම ඒකට පැහැදීම නැති වෙන්නේ නැහැ. ඊළඟට සීල කියන පදයට ගන්න එපා ශික්ෂාපද කියලා හැම. අපි හිත අපිට මතක් වෙන්නේ සීල කියනකොට පන්සිල්නේ. නැත්නම් දස සිල්නේ. නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා ප්‍රඥා සීල සමාධි කියලා එකක්. එහෙම නැත්නම් අරියකාන්ත සීල කියලා එකක් තියෙනවා. ඒ මොකද්ද? අතන සද්දා සීල ගන්න ඕනේ අපි සද්දා විරි ගන්න ඕනේ වචනේ වර්ධුණා පොඩ්ඩක්. වීරිය. වීරිය කියන එකේ තේරුම මෙතන මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරන්න වර්තමාන මොහොත යොදා ගන්න ඕනේ. නැවත නැවතත් අතහරින්න ලෝභ දේශ මොහයන් අතහරින්න උත්සාහයක් තියෙන්න ඕනේ. ඒවා ඔස්සේ නොයන්ට සිතින් කයෙන් වතෙන් ඒවස්සේ නොයා පෙර කල පරිදි නොයා අතහරින්න. ඒ සඳහා විරිය සම්බොජ්ජංග කියන්නේ ඒක තමයි. බොජ්ජංග කියන්නේ අවබෝධයේ පැත්තට යනවට කියන එකට. ඒ නිසා විරිය වඩන්න ඕන. මේ කරුණු තේරුම් ගන්න සහ ක්ලේශ ධර්මයන් দমনය කරන්න. ඒ වගේම වර්තමාන අරමුණ මුලා වී අවසන් කරන්නට වෙනුවට මුලා නොවි අවසන් කරන්න අරමුණෙන් අරමුණට අහු නොවන සතියක් වඩන්න ඕන. ඒ තුළ ලැබෙනා වූ සමාධිය ලෞකික සමාධිය නෙවෙයි. ලෝකෝත්තර සමාධිය. මේ සමාධි පිළිබඳ අවබෝධය ඊටාම අඩුවෙන් මේ සමාජයේ පවතින්නේ. යම්කිසි පුද්ගලයෙක් බුදු පිළිමයක් දැස බලන් හිටියොත්, යම්කිසි පුද්ගලයෙක් ආනාපාන සතිය වැඩුවොත්, යම්කිසි මුදුනෙක් තවත් මොනවා හරි අරමුණක් වැඩුවොත් ටික දවසක් ඕක වඩනකොට අරමුණු වෙන්නේ නැති සංසුන් සිතක් හම්බ වෙනවා. මේක ලෞකික සමාධිය. මතක තබා ගන්න. ඒක මොනම බුදුදහමක්වත් දැනගන්න ඕන නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කර්මස්ථාන විතරක් නෙමෙයි. හයියෙන් ගාතාවක් නිතර නිතර කියා හිටියත් ඕක හරියනවා. එහෙම නැත්නම්
පැය භාගයක් වන්දනා කරා නම් හැන්දෑවට අරමුණ පිට නොයන්න ඊට පස්සේ පැය භාගයක් අරමුණ නැතුව ඉන්න පුළුවන්. අරමුණ නැතුව ඉන්නකොට අර අරමුණ වල එන්න ආව කරදරේ නැති හින්දා මේක හරි සාන්ත බව හින්දා මේකට බැඳෙනවා. එහෙම තමයි ආලාර කාලාමල උද්දක්‍රාම පුත්තල සමාධි හොයාගත්තේ. දැන් අනතුරුව මේ සමාධියේ ඉන්න උන් යලි යලි කෙලස් තැවීම තුළ තමයි මේ සමාධිය බලවත් වුනේ. නමුත් මහා කච්චායන මහරහතන් වහන්සේ මේ සම්බන්ධයෙන් හොඳ උත්තරයක් දීලා තියෙනවා. මේ සමාධියට අපි කියමු ධානං කියලා. එතකොට මේ සසනෙන් පරිබාහිරව ධාන වර්ග දෙකක් තියෙනවා කියන එක උන්වහන්සේ වදාරනවා. ධානානි විරාගානි. මේ ලෞකික ධාන තත්ත්වය කෙලෙස් යටපත් වී බැවින් විරාගිකයි. ලෝකෝත්තර ධාන තත්ත්වය සෝවාන් වලින් එහාට තියෙන එකේ කෙලෙස් නැති බැවින් විරාගිකයි. ලෞකික ධානයේ ලෝකෝත්තර ධානයේ වෙනස. තානි ද්විදානි ධාන වර්ග ධානයේ කොහොමත් විරාගිකයි. නමුත් ධාන ධාති දෙකක්. බුදු සසුන තුළ වැඩෙන්නා වූ අර සති ධම්ම විචේ වැඩෙනකොට කෙලෙස් නැසීමෙන් ලැබෙන්නා වූ සංසුන් බවට කියනවා බොජ්ජංග සම්පයුක්තානිච. කෙලෙස් නැසීමකින් තොරව සාන්ත සමාධිය වඩනකොට කෙලෙස් නැසීමකින් තොරව වැඩෙන සමාධියේ බොජ්ජංග යුක්තානිච. මේ ලෞකික ධානය සහ ලෝකෝත්තර ධානය අතර වෙනස. නමුත් අපේ අයට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි සමාධියක් ලැබිච්ච ගමන් සෝවාන් වෙලා හරි රහත් වෙලා හරි කියලා තමයි හිතන්නේ. අනතුරුව තුන්වෙනි පදයේදී පෙන්නනවා බොජ්ජංග විප්පයුක්තානි බාහිරකානි. බොජ්ජංග රහිත ධානීය සසුනින් පරිබාහිරයි ආලාර කාලාමලගේ උත්තකරාම පුත්‍රලාගේ. බාහිරකානි කියන්නේ ඒකයි. බොජ්ජංග සම්පයුක්ත ධානානි අරිය පුද්ගලානි. අර සෝවාන් වලින් එහාට අරිය පුද්ගලයෝ ඉන්නේ ඔවුන්ගේ ධානය තමයි බොජ්ජංග සහිත ධානය. එනිසා සමාධි කියන වචනේ තේරුම ආකාර දෙකකින් තියෙනවා කියලා තේරුම් ගන්න. බලන්නකො මේකත් ඕනනම් මම කියන්නම් ඔබට. යං බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤමහෝ රතන සූත්‍රයේ ගාතාවක්. ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ කිසියම් සමාධියක් සුචින් සමාධි හරිද? සුචින් සමාධි කියන්නේ පිරිසුදු සමාධියක් වර්ණනා කළසේක්ද? ඒ සමාධිය හා සමාන වෙනත් සමාධිය. වෙන සමාධි තියෙනවා ඒකට සමාන නැහැ කියලා නේ පෙන්වන්නේ අර. සමාධිමානං තරිකඤ්ඤමාහෝ අඤ්ඤමාහෝ වෙනස් සමාධි නෑ මේ ආනන්තරික සමාධිය. ඒ ආනන්තරික සමාධිය බුදුන් වහන්සේගේ ධර්මාර්ගය යනකොට හම්බ වෙන්නේ. එහෙනම් ඒක ධර්මයේ සරණින් හම්බ වෙන එකක්. ඒකයි බුදුන් වහන්සේ සමාධිය වඩන්න කියලා කිව්වේ. කෙලස් නැසීමෙන් වැඩෙන්නා වූ සමාධියේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් හා සම්බන්ධව පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි සම්බන්ධ වෙනවා. නමුත් ඒක නැතුව පළවෙනි දෙවෙනි තුන්වෙනි හතර හම්බ වෙනවා ලෞකික සමාධියේ මේ දෙක එකක් නෙමෙයි. එහෙනම් අර ධර්මයේ යනකොට වැඩෙන සමාධිය ලෝකෝත්තර සමාධිය. දැන් ඊට පස්සේ තව මොකද්ද තියෙන්නේ? පඤ්ඤා. සද්ධා විරි සති සමාධි ප්‍රඥා. කුමක්ද පඤ්ඤා කියන්නේ? ප්‍රඥා කියන වචනෙට සිංහල තේරුම දීලා තියෙන්නේ ඇත්ත ඇති හැටින් දකින්නයි කියන. කියන්නේ කලගෙඩිය හැටියට පේනවද? දුවෙක් හැටියට පේනවා කියන එකද මේ පෙන්වන්නේ? කාර් එකක් හැටියට පේනවා කියන එකද? නැහැ. අපට මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකේ බැලීමේදී ලෝකේ පහළ වෙන්නේ අපේ ඇසේ රූප වේදනා සංඥා සංකාර පහක් තුල. ඕනෑම දෙයක් රූප වේදනා සංඥා සංකාර පහක ස්කන්ධ පංචකයක් වලින් හඳුනාගන්නේ. ස්කන්ධ පංචකයට එන දේ හතුරාකට මිතුරාකට ඇලෙන්න ගැටෙන්න ගොත් අපි ඇති හැටියෙන්ද දකින්නේ නැහැ. ඒ ප්‍රඥාව නැතිකම. එවිට ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැඩෙමින් අපි පිරිහෙනවා. එතකොට ස්කන්ධ පංචකය ආත්ම වෙලා. ආත්ම වෙන්නේ නැති එකට තමයි ඇති හැටියෙන් දැකීම කියලා කියන්නේ. ස්කන්ධ පංචකය අනාත්මය. ස්කන්ධ පංචකයේ මමත්වයෙන් නොගෙන ස්කන්ධ පංචකයක් වශයෙන් දැක්කොත් ඒක හටගෙන අවශ්‍ය කර්තව්‍ය කරලා නැසී යනවා අනාගතට සසරක් හදන්න නැතුව. ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මම මේ වචනේ කියන්නම්. අප විසින් කරන කියන ක්‍රියාකාරකම් වල හේතු ඉතුරු වීමෙන් තමයි සසර හැදෙන්නේ. සසරක් තියෙනව නෙවෙයි හදා ගන්නවා. පෞකාර පුද්ගලයා ඒ අදාළ පව්කම් කරලා සිතින් ලෝභයෙන් දේශයෙන් පුරවාගෙන හදාගත්ත පවෙන් සතර හදා ගන්නවා.
පෘථග්ජන පුද්ගලයා පිනට කැමති ධර්මයේ තේරෙන්නේ නැත්නම් පින්කම් කරන්න ගිහිල්ලා ඒ හදාගන්න උපාදානයෙන් මරණින් මතු මිනිසුන් අතර හෝ දෙවියන් අතර යන්න සතර හදා ගන්නවා. කාම ලෝකයේ අතහැරලා ධානය උපදවාගත්ත පුද්ගලයා ධානයෙන් පරලෝක ගිහින් බඹලෝ හදා ගන්නවා. හොඳයි පව් නැත්නම් අපායක් තියේද? පින් උපාදාන නැත්නම් කාමසුගතියක් තිබේද? ධානය උපාදාන නැත්නම් බඹලොවක් තියේද? එහෙනම් තියෙන සසරකට තියෙන අපායකට තියෙන දිව්‍ය ලෝකෙට තියෙන බඹලෝකෙට කවුරුත් යන්නේ නැහැ. තම තමන් හදාගෙන යනවා. යාදිසං වපතේ බීජං ඔබ වපුරන්නේ යම් දෙයක්ද ඒකට අදාළ අස්වැන්න තමයි හම්බ වෙන්නේ. ඒ නිසා බුදු සමයේ හමු නොවන සමාජය පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය කියනා වූ කර්මය තුනෙන් එකක් සරල කරගෙන කම්මං සරණං ගච්ඡාමි වෙලා සසර ඇවිදින්න දන්නවා. මම ඕකට කියන්නේ උන්ට ධම්මං සරණං ගච්ඡාමි තේරෙන්නේ නැහැ කියලා. ඔය තුනෙන්ම මිදෙන්න සරණ කරගත යුතු එකට ධර්මය කියන්නේ. මේ බෞද්ධයෝ කී දෙනෙක් දන්නවද? ඔවුන් ඔක්කොම හිතන් ඉන්නේ කම්මං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියලානේ. ඔවුන් ඉන්නේ කම්මං සරණං ගච්ඡාමි සීමාවේ උන්ට ධර්මයේ සරණ ධර්මයේ තේරෙන තුරු හම්බ වෙන්නේ නැහැ. මේ සසර හදන එක භවගාමීත්වය හදන එකෙන් මිදෙන්න බුදුන් වහන්සේ වදාළ ධර්මයෙන් සරණ කරගන්නේ. අන්න ප්‍රඥා කියන්නේ අන්න ඒ විදිහට මේ කරුණ වැටහෙනකොට. එහෙනම් තේරුම් ගන්න ඕනේ ස්කන්ධ පහක් හටගෙන නැසෙනවා. ඒ පහෙන් අනිකට මොකුත් යන්නේ නැහැ. ස්කන්ධ පහෙන් පහට මැරෙනවා අපි. නමුත් හේතු ඉතුරු කළොත් නැවත හට ගන්නවා. ඒ සසර බන්ධනය වෙන්නේ අර හේතු ඉතුරු කරන එකෙන් හට ගන්න එකනේ. කර්ම බීජ රැස් කරපුවාම කර්ම බීජ නිසින් උත්පත්ති හම්බ වෙනවා. ගොයන් ගහ මැරුණාට ගොයම් බීජ ඉතුරුනොත් ඊළඟ කන්නට පැලවෙනවා වගේ. එතකොට එහෙනම් ඒක ප්‍රඥා නෙමෙයි. සසරක් අපි හදනවා මුලාවෙන්න. මේ වර්තමාන ස්කන්ධ පංචකයේ අනාගත කර්ම බීජ වශයෙන් ඉතුරු නොකර එහෙම වෙන්නේ ධර්මයේ සරණින්. ස්කන්ධ පංචකයේ උපාදාන නොවි අවසන් වෙන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණින්. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් එක තමයි ප්‍රඥා කියලා කියන්නේ. දැන් බලන්න අපි ආයෙත් කතා කරන්න ඕන මේ සම්බන්ධයෙන්. පංච චින්දේ පහක් තේරුම් ගත්ත පුද්ගලයා ධර්ම ශ්‍රවණයකට මුල් තුන කඩන්න ඕන. කාමරාග ව්‍යාපාද තුනී කර විනාශ කර භාවනාවෙන් ඉවර කරන්න ඕන. ඊට එහාට ඔහුට කාමරාග ව්‍යාපාද නැත්නම් පුනර්භවයට හේතු නැහැ. නමුත් රූපී ධානය නැත්නම් අරූපී ධානය නැත්නම් දැන් මොකද වෙන්න ඕන? සුද්ධාවාස බඹලෝ ඉපදලා එතනින් ස්කන්ධ පහ නිකම්ම හිරලා යයි. මෙහි හිටියොත් අනාගාමී පුද්ගලයා අර කියන මෝහය අයින් කරපුවාම රහතන් වහන්සේ කෙනෙක් වෙයි. ඊට පස්සේ ඒකට මොනවද කරන්න ඕන? වැඩෙන්න ඕන සද්ධා විරි සමාධි ප්‍රඥා. ඒ තමයි පංච උත්තරී භාවයේ පහක් වඩන්න ඕන. පහක් වැඩෙනකොට රාග, දේශ, මෝහ, ලෝභ, දේශ, මෝහ තව වචන දෙකක් තියෙනවා මතක් වෙන්න. මතක් වුණාම ඒ ටික තමයි අතහරින්න ඕන. පංච සංඝාතිගා ගතිගා බික්කු. ඒ පහ අතහරින්න වෙනවා. ලෝභය, දේශය, මෝහය, මානය, මදය. අන්න වචන මතක් වුණා හරියට. ඔය හැම එකම පැටලෙන වෙලාවකට වචන ගොඩක් පාඩම් නිසා. ලෝභය, දේශය, මෝහය, මානය, මදය. ලෝභයේදී ලෝභයයි මම කියන්නේ. ද්වේෂයේදී ද්වේෂයටයි මම කියන්නේ. මෝහයේදී මෝහයටයි මම කියන්නේ. මදේ හේවත් මත්වීමටයි මම කියන්නේ. මානයට. මේ ගති ලක්ෂණ අරමුණක් තුළ පවතින්නේ. අර පහ වැඩෙනකොට මේවා මැරෙන්න ඕන. පංච සංඝ අතිගාබික්කෝ ඒවා ඉක්මවා යන්න ඕන කියලා පැහැදිලි කරන්නේ. එතකොට අර සද්ධා විරි සති සමාධි ප්‍රඥා වැඩිීමේදීම තමයි පහක් කැඩෙන්නේ සහ පහක් අතාරින්න ඕන කියලා තේරෙන්නේ. ජහේ. ඒ ප්‍රඥා විරි සමාධි ප්‍රඥා වැඩිීමේදී තමයි අර අපි කතා කළපු ලෝභ දේශ මොහ මොහමාන ඒවා ඉවර වෙලා යන්නේ. එක ඉක්මවා යන්නේ. මදමාන කියන බලන්න මේ ගාථාව තුළ සම්පූර්ණම නිවන් මඟ නැද්ද කියලා එතකොට. වැරදි ටිකක් තියෙනවා නිවැරදි එකක් තියෙනවා. ඉතින් මේක සිංහලෙන් පරිවර්තනය කළා තිබුණාට පහක් සිඳිය යුතුයි පහක් අතහැරිය යුතුයි කියලා වචනේ ළමයි පාඩම් කරගෙන ලියනවා විතරනේ. අප ළඟ තිබෙන්නා වූ බැඳීමක් තමයි පහක් මේ පෙන්වන්නේ. නම් අපි බණ තේරෙන්න ඉස්සලා මේ පහට බැඳිලා ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකේ අපි රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ ඔස්සේ පිනවන්න ගියා නම් සැනසීම ලබන්න ගියා නම් එහෙනම් අපි ඒවට බැඳෙනවා. කොහොමද බැඳෙන්නේ? හිතාමතා බැඳෙනවද? නැහැ. අපි ඒ අරමුණ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ගත්තොත් ඒක තුළ අපිට ඇලීමක්, මුලාවක්, ගැටීමක් මුලාවක්.
ඒකට කියනවා මඤ්ඤමානේ හෙවත් මමත්වෙන් ගැනීම කියන්නේ. අරමුණ හටගෙන නැසෙන්න පෙර මමත්වෙන් ගැනීමෙන් සසරට බැඳේ. හොඳයි අරමුණ හටගෙන නැසීමට පෙර මමත්වෙන් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? එහෙනම් අරමුණ සසරට නොබැඳී අවසන් වෙයි. සිංහලෙන් කොහොමද මේක පෙන්වන්නේ? අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි, අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි. අර අල්ලා ගැනීම කියන වචනෙන් කියන්නේ අතින් යමක් අල්ලා ගැනීම වගේ දෙයක් නෙවෙයි. මේ අරමුණ තුල සිදුවෙන මුලාවක් තියෙනවා. ඒ මුලාව තමයි මේ අල්ලා ගැනීම කියන වචනෙන් පාවිච්චි කරන්නේ. ඔබට අරමුණ තේරුම් ගන්න පුළුවන් නම් අරමුණ තුල මුලාව මම පෙන්නන්නම්. මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. අරමුණක් ගන්න. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්න අරමුණක් ගන්න. මම ඒක පැහැදිලි කරන්නම් මෙහෙම. සෝතේන සද්දං සුත්වා uppajjati සෝත විඥානං තින්නම් සංගති පස්සොබෙන් අරමුණක්. කනට ශබ්දයක් ඇසුනහම බාහිර ශබ්දයේ උදව්වෙන් ඇසේ කනේ ප්‍රසාදය තුල ශබ්ද රූපේ පහළ වෙලා මේ ශබ්ද රූපය හඳුනා ගන්න සිත පහළ වෙනවා. ඔන්න අරමුණ. මේ තුනට එකතු වීමට කියන්නේ ස්පර්ශ වීම කියලා. දැන් ස්පර්ශ වුණාම අපි ඕක හේතුඵල වශයෙන් දකින්න දන්නේ පුද්ගලයා කෙරෙහි ඇති කරගත්තා ඇල්මක් ගැටීමක් තුළ අපේ හිතේ මේක ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ බාහිර එකේ නෙමෙයි අපේ සිතේ හදාගත්ත එකේ මේක තියෙන්නේ. ඔය හේතු වශයෙන් ගත්තොත් ප්‍රසාදෙත් නැහැ, ගෝචර රූපෙත් නැහැ, චක්කු විඥානෙත් නැහැ. නමුත් අපි හදාගත්ත එකේ මමත්වෙන් ගත්තාම පස්සපච්චා වේදනා. මම මේ විරුද්ධ වෙලා ඉන්නේ හතරෙක් එක්කලා ඉස්සරහා පුද්ගලයා හතරා කොට ගන්නවා. විරුද්ධ වීම අපේ හිතේ තියෙන්නේ. වේදනාව කියන්නේ දුක් වශයෙන් විඳිනවා එතන. එහෙනම් ඒකට විරුද්ධ වෙනවට ගැටෙනවා. ඒවත් වේදනාපච්චා තණ්හා. තණ්හා වුණොත් මොකද වෙන්නේ? උපාදාන හේවත් දැඩිව ගැනීම සිද්ධ වෙනවා. උපාදාන වුණොත් මොකද වෙන්නේ? අවසන් වෙන්නේ හේතු ඉතුරු වෙලා. අන්න පමාව. අරමුණ තුල පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. මෙන්න අයෝනිසෝ මනසිකාරය. මෙන්න පාපය. මෙන්න පමාව. මෙන්න මඤ්ඤමානේ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරා. බලන්න හොඳට කල්පනා කරන්න මේක ජීවිතය තුළ විග්‍රහ කරන්න බෑ නේද කියලා. අරමුණක් තුළ විග්‍රහ කරන්නේ. ඒ නිසා මම සමාජයට කියන්නේ බුදු සමය විග්‍රහ කරලා තියෙන්නේ පංචස්කන්ධය තුළ. ඉන් එහාට බලන්න යන්න එපා ජීවිත තුනක් ඔස්සේ. ස්කන්ධ පංචකයේ ආත්ම කොට ගැනීමෙන් පව තුළ පින තුළ ධානය ඔස්ස සත්‍ය හතර ඇවිදී බුදුන් වහන්සේ ලෝකයට පහළ වෙලා ස්කන්ධ පංචකයේ අනාත්මය දේශනා කළයි. ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න නැතුව පුළුවනි දෙක මංගල ධර්ම දේශනාවට පස්සේ දේශනා කළේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ ස්කන්ධ පංචකයේ ආත්මයෙන් දුකටපත් වෙන හැටි සහ අනාත්මයෙන් දුකින් මිදෙන හැටි. ඒ මූලික ධර්මපරයය නේද? අපි තේරුම් ගන්න ඕන කාරණාව. එhmenan අන්න අපට තේරුණා සසරට බැඳෙන හැටි. අරමුණේ මුලා වීම තුළ අරමුණ නැසෙනකොට හේතු ඉතුරු කරලා නැතෙනවා. හොඳයි අරමුණේ මුලා වුණේ නැත්නම් මොකද වෙන්නේ? එහෙනම් ඒත් අරමුණ නැසෙනවා. හැබැයි නැසෙන්නේ හේතු ඉතුරු නොවි. දැන් මේ අරමුණේ මුලා වී හේතු ඉතුරු වී නැසීම සහ අරමුණේ මුලා නොවි හේතු ඉතුරු නොවි නැසීම කියන එක ධර්මයේ උගන්වන්නේ කොහොමද? අරමුණේ මුලා වී හේතු ඉතුරු වී නැසීමට කියනවා අවශේෂ නිරෝධය. අවශේෂ කියන්නේ යලි උපදින්න හේතු තිබ්බා. මුලා නොවි අවසන් වෙනවට කියනවා නිර්වශේෂ නිරෝධය. අන්න භාවනාව. අන්න භාවනාව. අනනෝපමාව. එහෙනම් අපිට අරමුණක් තුලනේ ලෝකේ ඔක්කොම තියෙන්නේ. වර්තමාන අරමුණේනේ අපි සසරට අහු වෙන්නේ හෝ ගැලවෙන්නේ. අන පෘථග්ජන පුද්ගලයා වර්තමාන අරමුණ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මමත්වෙන් අරගෙන සසරට බැඳිලා සසරක් හදනවා. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා මේ මොහොත අනාගත ඵලයක් උපදින්න හේතු නොකර අවසන් කරමින් සසරෙන් මිදෙන්න උත්සාහ කරනවා. අපි ඒක වෙන වචනකින් ගම්ම බලන්න. අර පෙන්නුවේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව, තණ්හා උපාදාන භව වීමම වරහන් ඇතුලේ අවිද්‍යා සංඛාරා. ඇහේ නම් රූප තණ්හා, කනේ නම් ශබ්ද තණ්හා, නාසයෙන් නම් ගන්ධ තණ්හා, දිවේ නම් රස තණ්හා, කයෙන් නම් පොට්ටබ්බ තණ්හා, පව්පින් ධාන ඔස්සේ නම් ධම්ම තණ්හා. තණ්හා හයක් තියෙනවා අපිට. හයෙන් උපදිනකොට තේරුම් අරන් අතහරින්න ඕන. තණ්හාව නැති කිරීමෙන් ලබන සබත නිර්වාණයනේ. ඒ ඔතෙන්ට ඇවිත් ඉන්නවද සමාජයේ දොරවල් හයෙන් තණ්හාවක් තියෙනව නැති කරන්න ඕනේ කියලා. නෑ බොහෝ දෙනා හිතන්නේ වතු පිටි ටික පන්තල පූජා කරුවා නම් ළමා නිවාසයකට දුන්නා නම් පරිත්‍යාග දැන් තණ්හාව නැති වෙයි කියලා. ඒ තණ්හාව නැති වෙන්න දෙන්න ඕනේ කියලානේ කල්පනා කරන්නේ. නෑ.
ඒ තණ්හා නැති වෙන්න කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පැත්තකින් තියන්න ඔබට තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තමයි ඒක අතාරින්න ඕන. තණ්හාව අතාරින්න ඕන. තණ්හා උපාදාන භව නම් අතහරිනව නෙමෙයි අල්ලා ගැනීම. අපි බලමු අතාරින පාර පෙන්ලා තියෙන හැටි. අරකම ගන්න. මං ගත්තා ඉස්සෙල්ලා කනින්. දැන් ඇසින් ගන්නවා. චක්කුණා රූපං දිස්සා නෑ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං. අරකම පෙන්නනවා අයත් ඇහැට රූපය හමු වීම තුල ඇසේ ප්‍රසාදය තුල මේ රූපේ පහළ වෙලා චක්කු විඥානය පහළ වීමට එතකොට ස්පර්ශයයිසකේ හට ගන්නවා. දැන් පෙන්වන්න හදන්නේ ගැලවෙන හැටි, ඇලවෙන හැටි නෙමෙයි. පස්සපච්චය වේදනා විඳින්න පුළුවන්. සැප දුක් උපේක්ෂාව වශයෙන් විඳින්න බාධාවක් නැහැ. ඒක මමත්වයෙන් ගත්තේ නැත්නම් වේදනාපච්චා තණ්හා අන්නේ තණ්හාව තස්සා ඒව තණ්හාය. අශේෂ විරාග නිරෝධෝ කියන්නේ උපාදාන භවෙන් නොදී ඔබට අවසන් කරන්න පුළුවන් නම්. එහෙනම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරාණං තණ්හා නිරෝධය, උපාදාන නිරෝධය, භව නිරෝධයට කියන නමට කියනවා විද්‍යා විමුක්ති. එක තැන. අන්න තේරුම් ගත්ත පුද්ගලයාට අවශ්‍ය ක්‍රියාමාර්ගය වැටහෙනවා. මේ තමයි බුදු සමයෙන් පෙන්වන්නා වූ අතහරින. මොනවද අතහරින්නේ? අම්මා හරි තාත්තා හරි ඉඩම් හරි වගකීම් හරි නෙමෙයි. අරමුණ මමත්වයෙන් ගැනීමෙන් අතහරිනවා. එතකොට අපි ඉතුරු වෙනවා තණ්හාව මිය යනවා. ඒ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයන්නේ. භවසෝක ගෙනත් දෙන්නේ තණ්හාව නම් ඒක නැත්තම් භවසෝකයක් නැහැ කියලානේ පෙන්වන්නේ. ඔන්න බලන්න මේ ගාථාව තුළ එහෙමනම් අපිට කොච්චර ධර්ම කරුණු පැහැදිලි කරලා තියෙනවද කියලා. අපි මේක සද්ධර්ම ශ්‍රවණයක් මගින් ඕරම්බාගේ සංයෝජන බැමි පස බැඳෙන ආකාරයේ තේරුම් අරගෙන ධර්ම ශ්‍රවණින් මුල් කාරණා තුලේ තියෙන මුලාව ඉවර කරගත්තාම විදර්ශනා මගින් ඉතුරු කාරණා පියවර දෙකක් යටතේ තුනී කරගන්න පුළුවන්. දැන් පංච චින්දේ ධර්ම මාර්ගයේ තව තියෙන්නේ ලෝභය නැති, ද්වේෂය නැති, මෝහය තුල ඉන්න මමත්වයක් විතරයි. මේ මෝහය කියන්නේ මම මේ යන මුලාව. එතන මෝහ වෙනකොට ලෝභ දේශ මෝහ නැහැ. අනාගාමී කියන හැඟීම තුලත් සියුම් මමත්වයක් තියෙනවා කියලා ඔය පෙන්වන්නේ. එයාට ඒක විදර්ශනා කරන්න ඕන. දැන් එහෙමනම් ඊට පස්සේ මොකද කරන්න ඕන? දැන් අර කියන විදිහට දැන් ගෙදර අතාරින්න ඕන. මොකද ගෙදර ඉඳන් ওই රූපී අරූපී ධානය වඩන්න බෑ. එහෙනම් කැලේට යන්න ඕන. ගිහින් අර වගේ දුරුක්ෂ ප්‍රතිපදාවක් වඩලා එහෙම ප්‍රදේශයක්වත් අද නැහැ ඉන්දියාවේ කාලේ තිබුණාට. ඉතින් ආයේ එහෙනම් මේ සංයෝජන වලට බැඳෙන්න ඕන. රූප රාගයට බැඳෙන්න ඕන, අරූප රාගයට බැඳෙන්න ඕන, බැඳිලා කඩන්න ඕන. මොන පිස්සුවක්ද මේ කියන්නේ? කරන්න බැරි දෙයක් නෙවෙයිද? මේ බුද්ධෝත්පාදේ කරන්න බැරි දෙයක් ඔය උගන්වන්නේ. ඒ නිසා තමයි මිනිසුන් මන්දෝත්සාහි වෙලා තියෙන්නේ. අපට මේ පහසු මාර්ගයක් තියෙනවා නම් ධර්මයේ තේරුම් ගත්තාම කැලේට රින් ගන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ. ධර්මයේ දන්නේ නැතුව කැලේ රින්ගපු අයට කිව්වේ අත්තකල මතානුയോഗයෙන්. අත්තකල මතානුയോഗෝ දුක්ඛෝ අනරිය අනත්ත සංහිතෝ. අනාර්ය අනර්ථ සහිතයි. කාමසකල්ලුකානුയോഗෝ දුක්ඛෝ හීනෝ ගම්මපුතුක් ජනිකෝ ආර්ය. ඒකේ පොඩක් විස්තර වැඩි. ඒ නිසා අපිට මේ ධර්මයේ තේරුම් ගත්තේ නැතිව සසර ගමන පිළිබඳ අවබෝධයක් නැහැ. ධර්මයේ තේරුම් ගත්තේ නැතුව කෙනෙකුට පුළුවන් තේරෙන්නේ නැත්නම් වයෝවෘද්ධයට සහ සාමාන්‍ය කෙනෙකුට පුණ්‍ය කර්මයන් මාර්ගයෙන් අපාගමන වළක්වාගෙන මරණයෙන් එහා පැත්තට මිනිසුන් හෝ දෙවියන් අතර උපදින්න භවගාමී වෙන්න. අන්න අපි උපන් සමාජයේ මේ යහපත් දේවල් කරමින් භවගාමී මේ බුද්ධ ආගම ඇරුණාම භව නිරෝධගාමී බුද්ධ ධර්මයේ භාවිතා වුණේ නැහැ. අපිට භාවිතා කරන්න ලැබෙනවා නම් අපි භාවිතා කරනවා නම් අපිට ප්‍රතිඵල හමු වෙන්නේ. ඔයා අනාගතයේ භාවිතා කළොත් එදාට මිනිස්සු මානසික වෙන්නේ. අද වෙන්නේ නැහැ. අද භාවිතා කළේ නැත්නම් හොඳයි. අද මිනිස්සුන්ගේ හිතේ ලෝභ දේශ මොහ නැතුනොත් ලෝභය නිසා දක්වන ප්‍රතික්‍රියා, ද්වේෂය නිසා දක්වන ප්‍රතික්‍රියා සමාජයේ නැති වෙන විට මොනවද අඩු වෙන්නේ? හොරකම අඩුයි, වංචාව අඩුයි, පල් ගැනීම අඩුයි, මත් විරෝධී ද්‍රව්‍ය කටයුතු අඩුයි, කාම මිත්‍යාචාරය අඩුයි. එහෙමනේ ධර්මයක් තුළින් රටක් හැදෙන්නේ. ඒ නිසා ධර්මය හැම මොහොතේම වර්තමාන මොහොතට වළංගු. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ වර්තමානයේ ජීවත් වෙන මිනිසා විසින් සිත පිරිසුදු කර ගැනීමට යොදා ගන්න ඕන. අර මට මතකයි මම මේ ලග්ද සූත්‍රයක් දේශනා කළා. මේ කරුණු දෙකකින් යුක්ත පුද්ගලයා දුකසේ වාසය කරයි. කරුණු දෙකකින් යුක්ත පුද්ගලයා සුවසේ වාසය කරයි.
මොකද්ද මේ? ක්‍රෝධය සහ වෛරයෙන් වාසය කරන පුද්ගලයා දුකසේ වාසය කරයි. ඒ දෙක නැත්නම් අක්‍රෝධ අනුපනේහේනච කියලා කියන්නේ උපනාහීච අනුපනාහීච වෛරය නැතිකමෙන් සුවසේ වාසය කරනවා. එහෙනම් පුද්ගලයාට දුක් ගෙනත් දෙන්නේ ක්‍රෝධය ඊර්ෂ්‍යාව නම් ඒ දෙක ධර්මයේ සරණින් නැතුනහමනේ ඇත්ත පුද්ගලයෙක් ඉන්නේ. එතකොටනේ මානසිකත්වයේ ඉස්සරහට ඇවිදින් තියෙන්නේ. එබැවින් ඔබට ලැබුණ කාලය අපට ලැබී තිබෙන කාලය අවසන් වෙනවා. මේ පංචචින්දේ පංචචහයේ ගාථාවේ තිබෙනා වූ අරුත් ටික මම ඔබට පැහැදිලි කළා. ඔබට පමණක් නෙමේ සමන් දෙන්නා වූ සමස්ත සමාජයටම පැහැදිලි කළා. ඒ ඔස්සේ ගැඹුරින් හිතා බලා ඔබේ සිත්ති පවතිනා වූ මිත්‍යාමත අයින් කරගන්න උත්සාහ කරන්න. ධම්මස පාදා ගැනීම තුළ නිවෙන සැනසෙනක ජීවිතයේ අගේ වටහාගෙන අත්විඳින්න මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහක දායකත්වය දරා තිබෙන්නේ දර්ශි විදානාරච්චි මහත්මිය, චාමර සෂාන් මහතා සහ දමිරු පුතු විසින්. තමිරු පුතු විසින්. අරමුණු අතර මාර්තු මාස 6 වෙනි දිනට පරලෝසෙපත් වී වසර 20ක් ගත වන්නා වූ YVA නන්දසේන විද්‍යා ආරච්චි පියාණන්ට විශේෂයෙන් ගුණානුස්මරණ පුණ්‍ය කර්මයක යෙදෙමින් පින් අවශ්‍ය තැනක ඇත්තම් පින් අනුමෝදන් කරගෙන භවගමන සූපත් වේවා. මතුපදිනා ජීවිතයක මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන නිවන් සැප ළඟා කරගනීවා කියලා තමයි මම මේ පෙළ සංශෝධනය කරන්නේ. මොකද ඔබ හිතන ආකාරයේ යම් යම් අඩුපාඩු තියෙන බව මට පේන නිසා. පින් අනුමෝදන් වීම තුළින් සතර දුක් කෙලවර වෙන්නේ නැහැ. පින් අනුමෝදන් වීම තුළ ඒ ජීවිතය සැපවත් වෙයි. එතන ඒ විපාකයේ ගෙවලා ආපහු මිනිස් වෙලා ඉපදිලා ත්‍රිලක්ෂණ චතුස්සත්‍ය උපදවා තේරුම් අරගෙන කර්මක් සේ කරලම සතර ගමන කෙලවර කරන්න ඕන. නිකන් නිවර වෙන්නේ එහෙම නැහැ. ඒ නිසා අපි ඒ තැන සැපවත් වේවා කියලායි ප්‍රාර්ථනා කරන්න ඕන. එහෙම කෙලින්ම තියෙනවා නම් නිවනක් මේ මිනිස්සෙන්ට එහෙනම් බොහොම ලේසි. මරුණන් පස්සේ පින් දීලා නිවන් යවන්න පුළුවන් ඔක්කොම. අපි බෞද්ධ හිතන් ඉන්නවා එහෙම පුළුවන් කියලා. එහෙනම් බුද්ධ ධර්මයක් ඕනේ නැහැ. පින් දීම විතරක් තිබුණාම ඇතිනේ නේ. YVA ඔබතුමන්ට නෙමෙයි මම කතා කරලා සමස්ත සමාජයට ඔය කියන්නේ. YVA සිරිසේන එමලිහාමි නානායක්කාර UG දයාපාල පල්ලියගුරුගේ අරුණෝලිස් කුසුමාවති මොහොට්ටි ප්‍රේමති අබේවික්‍රම සුනිල් ජාතුන් ආරච්චි එරන්සිරි විදානගමේ ගමගේ අරණසිරි විදානගමගේ දියෝනිස් විදානගමගේ කරුණාවති විදානගමගේ සුමිත්‍රා විදානගමේ සහ ප්‍රේමදාස නානායක්කාර යන මහත්මාදීන් ආදී වර්ගපරාවේ මියගේ ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය කෙනෙක් ඇත්නම් පින් අනුමෝදන් කර ගැනීමට පරිවේවායි ප්‍රාර්ථනා කිරීම කියන කාරණාව එහෙම සකස් වෙනවා. හරිද? සුජීවත්ව වාසය කරන්නා වූ ජිනේන්ද්‍රා ලතා පෙරේරා අමරසිංහ යන දෙමව්පියන්ටද ජීවන්‍ය ආරච්චි මංගලිකා පල්ලියගුරුගේ වසන්ත කපුදුව සෝමවති කංකානම් පතිරණ UG හේමවති එම් නානායක්කාර රත්මලානේ ගුණරත්න YVA ලීලාවති හිඟුරුපත්තල සමරනායක යන මහත්මීන් ඇතුළු සියලු ඥාතීන්ට සහ ධර්මදේශයට සහභාගී වූ සියලු දෙනාටම ධර්මාවබෝධයේ පිණිස හේතු වේවා, නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ පිණිස හේතු වේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් දහම් පඬු පූජා කිරීමෙන් සිද්ධ කරගත්තා වූ සකල විදානි සංසයන් මත පිහිටා ඔබ ප්‍රාර්ථනා කරන්න. ඉතින් සඳහන් කළා වූ නාමලේඛනයේ සිටිනා වූ පරලොසිපත් ඥාති වර්ගයා හැමදෙනා ගෞරවයෙන් සිහිපත් කරමු. පින් මද කෙනෙක් ඇත්නම් පින් ලබත්තා, දුකටපත් කෙනෙක් ඇත්නම් දුකින් අත මිදේවා, නොලබූ සැප සම්පත් ලබා ගනිත්වා, මතුපෙදෙනා ජීවිතයේ මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලැබ ත්‍රිලක්ෂණී වැනි දහම් කරුක ගැඹුරු වටහා ගැනීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සෙසු නාමලේඛනයේ සඳහන් හැම දිනාට සානුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබ හැමටත් මේ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා, චිරජීවනයේ පිණිස හේතු වේවා, යන්නේන ගමන් බිමන්ද රැකියාදී කටයුතුද යහපත් අනාගත බලාපොරොත්තුද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථක වේවා, රෝග පීඩාවන් අවම වේවා, තිබෙන රෝග පීඩා දුරු වේවා, අලුත් රෝග පීඩාවකටපත් නොවේවා. පාප මිත්‍රාදී සේවනයන්ගෙන් වෙන්වීමේ අගයන් වටහාගෙන බුද්ධ ආදී මහෝත්තමෝ කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණේ පටිච්චසම්පාදේ නිරෝධය වැනි ගහම් කරුණක් අනුගමනය කරන්න ඕන ආකාරය පිළිබඳව වටහා ගන්නට ලැබීම තුළින් සහ අනුගමනීය ප්‍රතිපදාවත් තුළින් ඔබ හැම දිනාටමත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
සබ්භීතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකී දීඝායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං